අයිබෝවන් අද දවසේ පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තකා විජයරත්න. ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. වර්ජනය සාර්ථකයි. විපක්ෂය කියයි. වර්ජනය අසාර්ථකයි. රජය කියයි. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට අධිකරණයෙන් නොතේසි. රුපියල් කෝටි 20ක් වටිනා වල්ලා පට්ටා ශාක කොටස් තොගයක් සොයා ගැනීම. සාම සාකච්ඡා සඳහා නවාස් ෂරීෆ්ගෙන් තලේබාන් සංවිධානයට ඇරයුමක්. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට හා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට ලබන 18 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා. ඒ නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී දවසේ පුවත මෙම පෙත්සම මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ නීතිඥ සංගමය විසින් ගොනු කර තිබෙනවා. එහි වගෝත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී නිගල් වික්‍රමසිංහ හා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ද කොස්තායන මහත්වරුන්. පෙත්සම අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු මොහන් පීරිස් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. රජය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්මයා මේකට අමුතු තාලේ තර්කයක් ඉදිරිපත් කරා. එයාගේ මතය වුණේ දැන් සුප්‍රීම සාරේ නෙමෙයි බලය තියෙන්නේ. නීතිය වෙනස් කළා තියෙන 2009 දී 2009 විදුලි බල පනතක් සම්මත කරලා තියෙන. ඒ පනතෙන් මේ බලය දීලා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. කියන මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යන්න ඕනේ කියන මතේ ඇඟෙව්වා. මම කිව්වා මේක ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන මූලික කඩවීමක් තියෙනවා. ගෘහස්ත පාරිභෝගික එක්තරා කොටසකට අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා. තෝරාගත්ත පිරිසකට. පෙත්සම ලබන 18 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. දවසේ පුවත අද පැවති වැඩ වර්ජනය සාර්ථකද අසාර්ථකද? වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වර්ජනය සාර්ථක බවයි. එහෙත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් 93ක් පමණ සේවයට වාර්තා කර සිටි බවයි. වෘත්තීය සමිතිය ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිවයි. ඊට එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක සහාය හිමි වන බවද එම කමිටුව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඊට සහභාගී වීමට නියමිතව සිටි වෘත්තීය සමිති සංඛ්‍යාව 941ක්. කෙසේ වෙතත් අද දිනේ ප්‍රවාහන කටයුතු වලට මෙම වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනු දක්නට ලැබුණේ නැහැ. ළඟම මෙන්ම පෞද්ගලික බස් රථද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදුණා. එසේම දුම්රිය ධාවනයටද මෙම වර්ජනයෙන් බාධා එල්ල වී තිබුණේ නැහැ. මෙරට විශාලතම ආයෝජන ප්‍රවර්ධන කලාපය වන කටුනායක පරිශ්‍රයේ කර්මාන්ත ශාලාවලටද සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි පැමිණෙනු දක්නට ලැබුණා. ඔවුන් වෙනුවෙන් ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර සේවක සේවිකාවන් වෙනුවෙන් අතිරේක ආරක්ෂාවක්ද සලසා තිබුණා. කඳුකරේ වතු ජනතාවද සාමාන්‍ය පරිදි අද සේවයට පැමිණෙනු දක්නට ලැබුණා. එම ජනතාව පැවසුවේ තම විදුලි පරිභෝජනය අවම මට්ටමක පවතින බැවින් ගාස්තු සංශෝධනය තමන්ට අදාළ නොවන බවයි. රජයේ කාර්යාල වෙතද සේවක පැමිණීම අද සාමාන්‍ය පරිදි සිදු වුණා. ඒ අනුව දිවයිනේ රජයේ ආයතන රැසක සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන ගිය බව අප වාර්තාකරුවන් සඳහන් කළා. දිවයිනේ පාසල් බහුතරයක කටයුතු වලට බාධා එල්ල නොවුවද අනුරාධපුරයේදී වර්ජනය තරමක් සාර්ථක වී තිබුණා. මේ අතර සෞඛ්‍ය සේවා කටයුතු වලටද මෙම වර්ජනයෙන් බාධා වී තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවනු දක්නට ලැබුණා. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව කැඳවා තිබූ සංකේත වැඩ වර්ජනයට සමගාමීව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා. විරෝධතාකරුවන් සඳහන් කළේ විදුලි බිල අඩු කිරීමට රජයේ පියවර නොගතහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවයි. අද දිවයින පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වෘත්තීය සමිතිය ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ඉතින් මුළු රටේම අපි අද කරේ සංකේත වර්ජනයක්. ලංකා ඉතිහාසයේ පෞද්ගලිකාංශ සේවකීන් වැඩිම ආයතන ප්‍රමාණයක් සම්බන්ධ වෙච්ච වැඩ වර්ජනය තමයි අද දවසේ ක්‍රියාත්මක වුණේ. මේ අතර කේඩී ලාල්කාන්ත මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා.
අපේ අරමුණු ඉෂ්ට වෙලා තිබෙනවා. අපි වෙසක් සතිය අවසන් වූ වහාම නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරනවා. අපි සමිති ව්‍යාපාරයේ අරගලයක් සඳහා ෆවුන්ඩේෂන් එකක් දාලා. ඒක තමයි අපි කිව්වේ සංකේත වර්ජනයක් කියලා. ක්‍රියාවලියක ආරම්භයක්. කෙසේ වෙතත් අද කොළඹදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය එල් ගුණසේකර මහතා පැවසුවේ අද දිනේ පැවති වැඩ වර්ජනය අසාර්ථක එකක් බවයි. දීප ව්‍යාප්ත වැඩ වර්ජනය පුස්සක් බවට පත් වෙලා ඒක දියාරු වෙලා ගියා. යුද්ධය යන කාලේ එකපාරක් කෙරුවා මේ දෙවෙනි වතාවට තමයි යනගත්තේ ලාල්කාන්ත. මේට වඩා හොඳයි මේ වෙසක් සතියේ ලාල්කාන්ත ගිහිල්ලා දන්සලක් දුන්නා. මං ලාල්කාන්තට ආරාධනා කරන්න කැමතියි ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා රටේ සංවර්ධනයට සහයෝගය දීම තමයි මේ වෙලාවේ කළ යුත්තේ කියලා කියන්න ඕනේ. දැන් මම කියපු විදිහටම වැඩේ වෙලා තියෙනවා. ලාල්කාන්තට ඒක කරගන්න බැලිව තියෙනවා. මං අහන්න කැමති ලාල්කාන්ත ඉල්ලලා අස්වනවාද කියලා. එක්සත් ජාතික පක්ෂය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ රජයේ මෙම ඒකාබද්ධ වැඩ වර්ජනයේ ප්‍රකාශයට පත් කළ දින සිටම එය කඩාකප්පල් කිරීමට විවිධ පියවරගත් බවයි. ඊයේ වෙනකොට ආණ්ඩුව දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කරා. තර්ජනය කරලා තිබුණා, හමුදාව යවලා තිබුණා. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ ප්‍රචාරයන් මගින් මේ වැඩ වර්ජනය පිළිබඳව වැරදි වාර්තාවන් නිකුත් කරලා තිබුණා. වැඩ වර්ජනය ප්‍රකාශ කරපු දිනේ ඉඳලා ආණ්ඩුව අපිට බාධා කරේ මේ වර්ජනය පිළිබඳව ආණ්ඩුව විශාල බියගැන්වීමක් සහ තතිගැන්වීමකින් හිටියේ. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අද නැගෙනහිර වයඹ හා මධ්‍යම පළාත් සභාවල උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අප වාර්තාකරු සඳහන් කළේ මධ්‍යම පළාත් සභාවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන් විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද දිනේ සභාවෙන් පිටව ගිය බවයි. වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළ කිරීමක් ලෙස මෙලෙස කළුපටි පැළඳ සභාවට පැමිණ සිටියා. අද පැවති වර්ජනය පිළිබඳව අදහස් පළවීමත් සමග සභාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ අතර නැගෙනහිර පළාත් සභාවේදීද ඉහළ දැමුණු විදුලි බිල සම්බන්ධයෙන් දයාගමගේ මහතා අදහස් පළ කිරීමත් සමග සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී සභාව ලබන මාස 18 වෙනිදා දක්වා කල් තැබුණු අතර පසුව එක්සත් ජාතික පක්ෂ සහ ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් සභාවෙන් පිටත විරෝධතාවයක නිරත වුණා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අද පැවැත් වූ ඒකාබද්ධ සංකේත වැඩ වර්ජනය පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. මෙහිදී වැඩ වර්ජනය කැඳව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ සාර්ථක වූ බවට පවසද්දී රජය ඒ අසාර්ථක බව අවධාරණය කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද සිය රාජකාරිවලින් ඉවත් වී විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය පළ කළා. එම සම්මේලනයේ කොළඹ නගරයට ආසන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ විරෝධතාව පැවැත්වුණේ නුගේගොඩ ප්‍රධාන වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිටදී. ආණ්ඩුව පමණක්ම වගකිය යුතු යම් යම් කරුණු නිසා විදුලිය සඳහා ඇති වෙලා තියෙන වියදම විශාල වශයෙන් ඉහළ ගිහින් තිබෙනවා. මේ අතරින් ප්‍රධාන හේතු තමයි විදුලි බල මණ්ඩලය තුල තිබෙන අතිවිශාල මට්ටමේ දූෂණ, ඒ වගේම ආණ්ඩුව මගින් සිදු කරන නාස්තිකාර වියදම් ප්‍රතිපත්තිය. එම සම්මේලනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාඛාව සංවිධානය කළ විරෝධතාව ගල්හ මන්සන්දීදී පැවැත්වුණා. ඊට අනක්කන කාර්ය මණ්ඩල සහ සිසුන්දෙක්ව සිටියා. අද රට ජීවන වියදම දෛනිකව යන මොහොතක අපේ අම්මලා තාත්තලාගේ ආදායම් වැඩි වෙලා නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ වාරික වැඩි වෙලා නැහැ. එහෙම අවස්ථාවක මේ රටේ ආණ්ඩුව මේ නාස්තිකාර වියදම් රාජ්‍ය ආයතනවල සිදුවෙන වංචා දූෂණ අලාභයන් පියව ගන්න ඒ බර සම්පූර්ණයෙන් අද පීඩිත ජනතාවල රටවල තියෙනවා. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව එක්සත් කම්කරු සම්මේලනයේට අනුබද්ධ වෘත්තීය සමිති උද්ඝෝෂණ පාගමනක නිරත වුණා. රත්මලාන බෙලකඩේ හන්දියේ නැරඹී එම පාගමන ගල්කිස්ස දක්වා ගමන් කළා. මේ ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ණය අරගෙන ඒවා ගසා කාලා අද මේකේ ණය ගෙවන්න කියලා අපේ කරට බර දාලා තියෙනවා. මෙන්න මේකට විරුද්ධව තමයි අද අපි සටනට බැස්සේ. මේ සටන නිම වෙන්නේ විදුලි ගාස්තු අඩු කළාම කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. මේ අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේද විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාව පළ කළා. කොටුව කාන් ඔරලෝසු කන වාසල වරාය පිවිසුමේදී පැවති මෙම විරෝධතාවට එක් නොවන ලෙස පවසමින් තමන්ට විවිධ තර්ජන එල්ලූ බව ඊට එකුවන් සඳහන් කළා. මේ විදුලි බලය වැඩි කිරීම සම්බන්ධව ආණ්ඩුව තීරණයක් ගත්තේ නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා යෑමට තීන්දුව කළොත් ඒ සඳහා වූ ක්‍රියාවලිය දක්වා අපි සම්බන්ධ වෙන බවට අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
විදුලි බිලට එරෙහිව ජල සම්පාදන සේවක එකමුතුවේ විරෝධතාව පැවැත්වුණේ රත්මලාන ජල සම්පාදන මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වෘත්තීය සමිති 3ක්ද අද පෙරවරුවේ පැය 4ක වැඩවරචනයකින් පසුව විරෝධතාවක නිරත වුණා. අන්තර් සමාගම් සේවක සංගමයේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ශාඛාවට අනුබද්ධ සේවකීන්ද අද විරෝධතාවක නිරත වුණේ කැම පැයේදී. අද කරලා තියෙන මේ විදුලියේ ඉහළ දෙමීමත් එක්කලා ආයතනයක් හැටියට අපි දැනට ගෙවපු කෝටි 10 දැන් කෝටි 15 වෙලා එනවා. ඒ කෝටි 15 එයාලා පාඩු විඳින්නේ නැහැ. ඒකත් ජනතාවට ඒ සිමෙන්ති කොට්ටෙන් හරි බර වැඩි කරලා ඒ ජනතාවට තමයි ඒ පාඩුවත් විඳින්නේ කියලා. මේ අතර විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නගර කිහිපයක කඩසාප්පු වසා දමා තිබූ අතර මේ හලාවත ප්‍රධාන වීදියේ සියලුම කඩසාප්පු වසා තිබූ ආකාරයයි. අනුරාධපුර එක්සත් වෙළඳ සංගමේ ඉල්ලීමක් මත අද පෙරවරු 8-10 අතර සියලු කඩසාප්පු වසා දැමූ බව අප වාර්තාකරු සඳහන් කළා. අපිට ආපු විදුලි බිල ඒකත් වැඩි ඊටත් වඩා ගොඩාක් වැඩි වෙන විදුලි බිලක් එනවා ඊළඟට. ඒක නිසා අපි ඒකට විරුද්ධවයි මේ අපි කඩසාප්පු වහලා තියෙන්නේ. බටවල නගර මැදේ පිහිටි කඩසාප්පුද අද වසා දැමුනේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින්. මේ දෙනියාය වරල්ල ප්‍රදේශයේ ඇතැම් කඩ අද පෙරවරුවේ වසා තිබූ ආකාරයයි. එම නගරයේදීම ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අපි ලෑස්තියෙන් හෙට දවසේ මේ වර්ජනය මේ උද්ඝෝෂණ ක්‍රියාවලිය ලයිට් බිල අඩු කරනතුරු දිගටම ගෙන යන්න. ගුරු වැටුප් ලබා දීම ප්‍රමාද කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ ගුරු වැටුප් ලබා දිය යුතු තිබුණේ ඊයේ දිනේදී බවයි. වෘත්තීය සමිති වර්ජනය කොළඹ කොසේ වෙතත් පිට පළාත්වල අතිශයින්ම සාර්ථකයි කියලා වාර්තාවක් ලැබිලා තියෙනවා. මේ ඇමතිවරුත් කියලා කියන්නේ අපි දන්නේ මේ ඇමතිවරු වර්ධනයට ගියාද කියලා. අනිත් කාරණේ වෘත්තීය සමිති වලට තර්ජනය කළා. ඔවුන්ගේ රක්ෂාව නැති කරනවායි කියලා තර්ජනය කරලා බය ගන්නවා. ස්ට්‍රයික් කරන්න කියලා පාට බහින්න කියලා මේගොල්ලෝ ඔක්කොම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අන්ත පරාජයට පත්වලා තමුන්නාසලක අරකලේ එතනම පුස්සක් කළා. රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නේ. හොඳයි ඒක බලමු. ඊයේ ගුරුවරුන්ට පඩි ගෙවලා නැහැ. අදත් ගෙවලා නැහැ. මොකක් මේ ආණ්ඩුවේ මුදල් නැද්ද? නැත්නම් නිදාස් අධ්‍යාපනය කප්පාදු කරනවද? විශාල ප්‍රශ්නයක්. සමහර ගුරුවරු කියන අදත් ගෙවලා නැහැ කියලා. පඩි ගෙවන එක. ඉතින් පඩි ගෙවනවද නැද්ද? මොකක්ද ආණ්ඩුව කරන්නේ? සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් වැටුප් නියමිත දවසට ගෙවලා තියෙනවා. කිසිම වැටුප් නොගෙවන ලෙසට නියෝගයක් නියම් හෝ අනියම් ආකාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරලා නැහැ. දැන් ඔබතුමා මේ මෙච්චර මෙතෙන්ට වැටිලා කියලා කියනවා. ඉවරයි. වැඩවර්ජනයක් කඩන්න වැටිලා. පාරින්න ඕනේද පාර්ලිමේන්තුවේ? ප්‍රශ්නයට ආණ්ඩුව කරලා. නෑ කලබල වෙන්න එපා. බැසිල් රාජපක්ෂ මහත්මයා කියවන්න එපා. පොඩක් ඔබතුමා කියවන්න. විපක්ෂ නායකතුමාගේ නෝනත් කැලණි විශ්වවිද්‍යාලය උගන්වනවා. ඒක මෙතෙන්ට යන කාරණා නෙමෙයි. මේ දවස්වල කොස්සට බාන පාවිච්චි කරන්නේ කාවද කියලා දයාසිරි මන්ත්‍රීතුමා කියනවා. ඒ කාවද කියලා දැනගනිමු. රටවටකට බැඳත් කටවටකට බඳින්න බැරි වැට නැති කටෙන්. පළවෙනිදා එක පියවරක් පස්සට ගත්තා. දෙවනි අඩිය තියන්න දැන් බලන් ඉන්න 21 වෙනිදා වැඩවර්ධනයේ දිහා. වැඩවර්ධන කියන්නේ මේව නෙවෙයි. මං ඊයේ පෙරද දඹදිව ගියා. මම දුම්රිය නැගලා හිටියා. පාන්දර 5ට විතර දුම්රිය නැවතුණා. මොකද කියලා අපුවම වැඩවර්ධන. මං කිව්වා එහෙනම් කමක් නැහැ. අපි යන් ටැක්සි එකකින් හරි කෝච්චිය 4-5 දෙනෙකුට කතා කරා. පාරට බයිනකොට කොල්ල පාරේ ක්‍රිකට් ගහ. මෙන්න වැඩවර්ධන. ඔය අනාගතෙන් තමයි මේ යන්නේ. අපිට තියෙන ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය එක එක තැන් වලට වෙනස් කරන්න මාරු කරන්න ඒල් ගුණසේකරලාට බෑ ওই જાතිය කතාවලින්. මට hina යන්නේ නැහැ ඔකට. hina වෙලා ඉන්න තමයි මිනිස්සු කැමති. වීඩියෝක් කරන්න කරනකොට තමුන්නාසලා hina වෙනවා. ක්‍රෝධෙන් වෛරයෙන් නැතුව හොඳ පපුවක් එක්ක ජීවත් වුණොත් හැමදාම දේශපාලනය කරන්නත් පුළුවන්. වීඩියෝක් කරන එක එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් මතුනොත් ඒ ප්‍රශ්නයට එකම පිළියම මුස්ලිම් කොංග්‍රසයේ රජයෙන් ඉවත් වෙනවා. යම් යම් සිද්ධීන් උඩ අපිට මතභේද ඇති වෙන්න පුළුවන්. මුස්ලිම් කොංග්‍රසයේ ඒ වගේ වමේ පක්ෂ ඒගොල්ලෝ අද එකඟතාවයක් නැහැ. ආණ්ඩුවේම අය අද ආණ්ඩුව ඇතුලේ ලොකු කුමන්ත්‍රණකාරී අවස්ථාවක යෙදিলা ඉන්නවා. ආණ්ඩුව වුණාට කැබිනට් ඇමතිවරු වුණාට මේකේ ඉන්නවා නයි පොළොංගු විමල් වීරවංශලා
දැන් කියනවා උතුරු නැගෙනහිර ඡන්ද තියන්න එපා කියලා. පළාත් සභා මැතිවරණයේ උතුරේ සැප්තැම්බර් මාසයේ පවත්වුණායි කියලා දැන් වතා දෙක තුනක්ම ප්‍රකාශයට පත් කළා. ලංකාවට බටහිර අධිරාජ්‍යවාදී කඩවුරෙන් මොන සුද්ධ ආවත් උතුර ඡන්දේ කවදද තියන්නේ කියලා අහලා තමයි යන්නේ. දැන් විමලුන්ලව කොස්සර බාවනවා මේ දවස්වල. අදිනවා මෙහෙන් කජල් එකක් එහෙම්ම කරන්න දෙන්න බෑ. 13 දුන්නොත් බලා ගන්න පුළුවන්. මම ක්‍රීම් කැකර් එක කාලා උපවාස කරනවා. එහෙම කිය තමයි කියන්නේ. මේ ඉන්න හිඟන්නෝ දෙන්නේ තුන් දෙනෙක් ලව්ව මෙයා පාවිච්චි කරන්නේ. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමග. මාතෘභූමිය නිදහස් කරගත්තේ බිහිසුණු ත්‍රස්තවාදයෙන් මිස වෙනත් ආගමකින් හෝ ජාතියකින් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෑම ජන කොටසකටම නිදහසේ තම සමාජීය සහ ආගමික කටයුතු වල නියැලීමට හැකි පරිසරය අද රටේ ගොඩනැගී ඇති බවයි. මාතලේ පැවති පුණ්‍ය උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මාතලේ පුරාණ බෝධිමුළු විහාරස්ථානයේ අභිනවයෙන් නිති කළ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද පසුරුවේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අභිනව චෛත්‍යරාජාණන් වහන්සේට පළමු මල් පූජාව ජනාධිපතිවරයා සිදු කළා. පුණ්‍යෝත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ආගමික ස්ථාන ගොඩනැගීම සඳහා ජාති ආගම් ભેදයකින් තොරව රජය උරදී සිටින බවයි. සංවර්ධන ක්‍රියාවලියට මුල් තැන දෙමින් මාතෘභූමිය ඉදිරියට ගෙන යන ගමනේදී සදාචාරවත් අනාගත පරපුරක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන අසිරිමත් වෙසක් මංගල්‍යයට තවත් ඇත්තේ දින 3ක් පමණයි. මේ සුවිශේෂී බෞද්ධාගමික උත්සවය අර්ථවත් ලෙස සමරන්නේද? මේ ඒ පිළිබඳ සොයා බැලීමක්. වෙසක් පුන් පොහොදිනේ උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම ලෝපුරා බෞද්ධ ජනතාව මේ වෙසක් මංගල්‍යයේදී සිහිපත් කරනවා. නමුත් සම්බුදු තෙමගුල සිහි කරන මේ වෙසක් මංගල්‍යයේ සැබෑ අර්ථය නම් මෙවන විට ගිලිහි යමින් පවතිනවා. හිරු ටීවී අපි තීරණය කළා ඒ පිළිබඳව සොයා බලන්න. ගෞතම බුදුහිමියන්ගේ උත්පත්තිය, බුදුවීම හා පරිනිර්වාණය වෙසක් දිනේදී ලෝපුරා සිටින විවිධ සම්ප්‍රදායන්ට අයත් බෞද්ධ ජනතාව සමරන්නේ ආගම සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්. මෙම වෛශාඛ මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව කලෙලි බසින විවිධ සංස්කෘතිකාංග හා කලා අංගයන්ද බෞද්ධ ජනතාව අතර කලින් කලට වෙනස් වෙමින් පවතිනවා. වෙසක් පහන් කූඩු, වෙසක් කාඩ්පත්, බෙස්මුහුණු, තොරණ, දන්සල් ආදිය බෞද්ධ ජනතාව සිදු කරන ආමිස පූජා ගණයට අයත්. අතීතයේ බෞද්ධ නිවසේ සැවුම එකතු වී සෑදූ වෙසක් පහන් කූඩු වෙනුවට අද දවසේ අපට දැකගත හැකි වන්නේ වෙළඳ පොලේ නිෂ්පාදනය කළ මෙවැනි වෙසක් පහන් කූඩුයි. වෙසක් කූඩු තත්ත්වය නම් හොඳයි, හොඳට සේල් වෙනවා, කිසි අඩුවක් නැහැ. ගිය පාර වලදී මේ පාර සෞඛ්‍ය වැස්සේනේ. මේ වෙසක් සමය අපිට ආධ්‍යාත්මික සුවය හොඳින් විඳින්න නම් පැරණි තිබිච්ච වටිනාකම් නැවත මතු කරගෙන බාල પરම්පරාවට ජනිත කරවන්නට අපි කල්පනා කරන්න ඕනේ. පොඩි දරුවෝ එකතු වෙලා වෙසක් කූඩුවක් හදලා පහන් දැල්වලා දින ගණනාවක් අපි වෙසක් අසිරිය විඳින්නට ඉතිහාසයේ පුරාම පුරුදු වෙලා හිටියා. වෙසක් කූඩුවක් දාගෙන ගෙදර ගෙනල්ලා එල්ලලා මොන මිහිරද අපි විඳින්නේ. එමෙන්ම සම්බුදු තෙමගුල සිහි කරමින් තම නෑදෑ හිතවතුන්ට යවනු ලබන වෙසක් සුබපැතුම් පද්ද වර්තමානයේ වන විට විකෘති තත්වයට පත්ව ඇත්තේ මේ ආකාරයෙන්. කලක සිට පැවතා වෙසක් කෝලම් මුහුණු වෙනුවට මෙවැනි විරූපී වෙස් මුහුණු වෙළඳපොළට පැමිණැත්තේ සම්බුදු තෙමගුලේ අගය හීන කරමින්. අද අපි කඩපොළට ගිහිල්ලා වෙසක් කූඩුවක් මුදලට අරගෙන දෙනවා. වෙසක් සුබපැතුම් පත්වල තිබෙන්නේ නළු නිලියන්ගේ නාඹර, මුහුණු, ඇඟවල් ඒවා යොදලා තියෙන පාට ලෞකිකත්වය තමයි හුඟක් දුරට ඔසවා තබන්නේ. අලෙවිකරණය, ප්‍රචාරණය කියන එක නෙවෙයි වෛශාඛ්‍ය මංගල්‍යයේ තියෙන ජීවය සහ එහි තිබෙන්නා වූ හරදහම් පද්ධති. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ දේශපාලන දෙවියට 30 වසරක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. එනම් කර තිබුණේ 30 වසරක අර්ථපූර්ණ දේශපාලනයේ දෝංකාරය ලෙසයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ 30 වසරක දේශපාලන දිවිය පිළිබඳ රචිත කෘතියක් සහ වීඩියෝ පටයක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ කතානායකවරයා වෙත පිරිනැමුණා.
මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ දේශපාලන අතීතය මෙසේ සිහිපත් කළා. මට මතකයි එක වෙලාවක් හදපු ගොඩනැගිල්ලක් විවෘත කරන්න ගිහිල්ලා ඔබතුමාත් සමග අපි රෝහල ඉස්සරහා ඒ රැස්වීම තියුවේ. මම කතා කරන්න ලේස්ති වෙනකොට රෝහලේ හිටපු කාන්තාවක් ඇවිල්ලා මම බදාගත්තා. මම බැලුවා මොකද මම බදාගත්තේ මේ නිමල් ඇමතුමා එතන ඉද්දි කියන්නේ. ටිකක් ඔළුව මේවත් අපේ බුතුලායට සිහි කරනකොට කතා කරනකොට මේවත් ඔබතුමාගේ හොඳ ගති ලක්ෂණ තියෙනවා. කොහේ ගියත් තමන්ගේ කාර්ය මණ්ඩලය අමතක වෙන්නේ නැහැ. තමන්ගේ හිතවතුන් හිතවතියන් අමතක වෙන්නේ නැහැ. පොඩි මතක් වේවට සිහි ගන්න පොඩි තෑගි ගොඩාක් ගන්නවා. මේකත් අපිට ලොකු ආදර්ශයක්. ඒ යාම මේදී උදව් කරපුවා මතක් වෙන්න එපා. ඔබතුමියටත් මං හිතන්නේ තෑගි ඕකේට මට ලැබුණු අමාත්‍යාංශ වලින් මම හැම විටම විරුද්ධ පක්ෂයෙන් දෙද්දී විවේචනය කරා වගේම ආණ්ඩු පක්ෂයේදී ජනතාවට ලෙන්ගතුව වැඩ කිරීමට මම උපරිම උත්සාහයක් දැරුවා. මං හිතනවා අද ඔබ කරපු කතා වලින් ඒ උපරිම උත්සාහයේ ප්‍රතිඵල ඇති බව, ඒ උත්සාහය ඔබ අගය කරන බව මගේ හදවතට දැනීම තමයි මේ ජීවිතේ මට සතුට. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් වළකින්නයි බොදුබල සේනා සංවිධානයද අද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ කොළඹ අද පසරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී. උතුරේ පළාත් සභාව පැවැත්වීමෙන් ඊළමට පාර කැපෙන එක වළක්වන්න බෑ. පළාත් සභා බලතල නැතුව අදටත් අපි දන්නා උතුරේ ඒ වගේම නැගෙනහිර ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම ඔවුන්ට නිසි විදියට මේ බලය ලැබුණොත් ඔවුන් මොනාකාරයෙන් කටයුතු කරයිද කියන එක ගැන මේ පහුගිය කාලේ වෙච්ච දේවල් එක ගත්තට පස්සේ අපට පේනවා ඔවුන් තුල නලියන වේගය. ඒ නිසා අපේ ඉල්ලීම තමයි මේ රජයෙන් මොනම හේතුවක් නිසාවත් උතුරේ පළාත් සභාව නොපැවැත්විය යුතුයි. දැනට පළාත් සභා නියෝජනය කරන සියල්ලන්ටද පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමට වගකීමක් ඇති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. ඉන්දියාව අපිට එවපු ටොපියා තාමත් ඒක සූප්පු කර ඉන්නෝ. හැමදාම මේ මහජනයා පාරට බහින්න ඕන නෑනේ. අපි යෝජනාවක් කරමු පළාත් සභා 8 ඉන්න මහා ඇමතිලා ඇමතිවරු മന്ത്രിවරු සියලු දෙනා මේ රට තුල ඊළමක් බිහි වෙනවා දකින්න අකමැති නම් කරුණා කළා තමන්ගේ මහා ඇමතිකම් වලින් ඒ වගේම පළාත් සභා ඇමතිකම් වලින් ඉවත් වෙලා ඉස්සර වෙලා මේ ජාතියට පූර්වාදර්ශය සපයන්න කියලා අපි උන්ට අභියෝගයක් කරනවා. දැන් ඔන්න අවස්ථාවක් තියෙනවා බහින්න පාරට. කෝ ඒගොල්ලෝ ඒ භාවිතාවන් ඇතුලේ පෙන්වන්නේ නෑනේ. කළුතර ගල්පාත ප්‍රදේශයේදී කළුගඟ හරහා යමින් තිබූ අඟුලක් පෙරළී යාමෙන් කාන්තාවක් අතුරුදන් වී තිබෙනවා. කළුතර පොලිසිය පවසන්නේ අඟුල අනතුරට ලක්වන විට එහි 11 දෙනෙකු ගමන් කර ඇති බවයි. අඟුල ගල්පාත ඇලමෝදර තොටුපලින් පිටත් වී කළුගඟේ අනෙක් පස ගංයුරට ළඟා වෙත්ම ගසක වැදී අනතුර සිදු වුණු බව සිද්ධිය දුටුවන් පවසනවා. ඒ වන විට එහි කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සිටියා. උරුව වැදුන අයිනේ ගහක වැදිලා මේ ගෑනු අය ඔක්කොම එක පැත්තට ආවා. ඒතර උරුවට වතුර දැම්මා. වතුර දාපුවා ගෑනු අය ඔක්කොම ගඟට පැන්නා. පැන්නාම ඉතින් 4 දෙනෙක් අල්ලන් කොහම හරි අර ගහේ ගා හිටියා. බයික් එකේ ගියා මගේ. එක්කෙනෙක් කොහමද දැන් දියේ ගිහිල්ලා හොයාගන්න බැහැ. දැක්කේ ගහේ ඉන්නලා ඉන්නවා ඉතරයි පස්සේ ගොඩ ගත්තා නැත්te. ඉතින් මේ දෙන්නෙක් මේ ගහේ ඉඳලා මෙයයි මයි තමයි දෙන්නෙක් කොට දාගත්තේ. මේ අනතුරෙන් සොළොස්සගම ප්‍රදේශයේ පදිංචි දෙදරුමවක් අතුරුදන් වුණා. අතුරුදන් වූ කාන්තාව සොයා නාවික හමුදාව මෙහෙයුම් දියත් කළත් අද පස්වරුව වන තෙක් ඇය සොයා ගැනීමට හැකි වූයේ නැහැ. මේ අතර ගින්ගඟ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඊයේ රාත්‍රියේ සිට ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගින්ගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද පෙරවරුවේ දැක්ුණේ මීටර 3.36ක් ලෙසටයි. ගින්ගඟේ අවදානම් මට්ටම වන්නේ මීටර 3ක්. ගින්ගඟ පිටාර ගැලීමෙන් උඩුගම බද්දේගම මාර්ගයේ කුරුපනාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් නැති වී තිබෙනවා. නිල්වලා ගඟ හා කිරමාර පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් නැට වුණා. අප වාර්තාකරුවන් පවසන්නේ පානදුගම, මාලිම්බඩ, කද්දුව, රංචාගොඩ හා මාකන්දුර යන ප්‍රදේශවල පහත්දිම් ජලයෙන් නැට වී ඇති බවයි. නිර්තදිග මෝසම් සුළං තත්ත්වය දිවෙන්නේ ස්ථාපනය වෙමින් පවතින්නේ. තාම හරියාකාරව ස්ථාපනය වෙලා නැහැ වැසි ලැබුණාට. කොහොමනත් ඉදිරි දින කීපය තුළදී නිර්තදිග ප්‍රදේශයට වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා දිගටම මධ්‍යම සබරගම බස්නාහිර පළාත් සහ ගාලමාතර දිස්ත්‍රික්කවල. රුපියල් කෝටි 20ක වටිනාකමින් යුත් වල්ලාපට්ට සහ සුදු හඳුන් ශාක කොටස් රටින් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොළුණාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවටගත් සැකකරුවන් අතරට ඉන්දිය ජාතිකයන් 2 දෙනෙකුද අයත්. කොළොන්නාව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක මෙම ශාක කොටස් සංගවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.
පොලිස් භාරයට ගැනුණු ශාක කොටස් අතර වල්ලාපට්ටා ශාක කොටස් කිලෝග්‍රෑම් 14000ක් සහ සුදු හඳුන් කිලෝග්‍රෑම් 6ක් තිබූ බව සඳහන්. පොලිසිය පවසන්නේ එම ශාක කොටස් ඉන්දියාවට සහ ප්‍රංශයට අපනයනය කිරීමට සැලසුම් කර තිබූ බවයි. මෙරටට ආවේනික ගයිරිනෝප්ස් ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන වල්ලාපට්ටා ශාක ලොව මිල අධිකම සුවඳ විලවුන් සඳහා යොදා ගන්නා ඇක්විලාරියා කුලයට අයත් ශාක විශේෂයක්. එය අගාවුඩ් නම් ශාක ගණයට අයත් වන අතර එම ගණයේ ශාක කිලෝග්‍රෑමයක මිල රුපියල් ලක්ෂ 3කට අධිකයි. මේක භාවිතා වෙනවා සුවඳ විලවුන් කර්මාන්ත විශේෂයෙන්ම මේ ඉහළ පෙළේ සුවඳ විලවුන් කර්මාන්ත ආයතන තියෙන දැන් අපි දන්න ඔය යස් සෙන්ට් ලෝරන්ට්ලා ලේඩි ගාගලා ඊළඟට ඩියෝ වගේ කණ්ඩායම් තමයි මේක පාවිච්චි කරන්නේ. ආගමික කටයුතු වලටත් ඊළඟට හඳුන් කූරු නිෂ්පාදනය කරනවා. ඊට අමතරව ඖෂධ සඳහා පාවිච්චි වෙන විශේෂයෙන් පපුව සහ පෙනහළු ආශ්‍රිත රෝග සඳහා ආචාර්ය උපුල් සුබසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ එම වල්ලාපට්ටා ශාකය අගාවුඩ් කුලයේ තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාවක් ඇති ශාකයක් වන බවයි. ඒත් දැනට පවතින තත්ත්වයෙන් එම ශාක කොටස් කපා රැගෙන යාමෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. මේක සඳුන් වගේ ගහේ ඉබේ හැදෙන රසායන ද්‍රව්‍යයක් නෙවෙයි. මේක හැදෙන්නේ ගහේ ආරක්ෂක උපක්‍රමයක් හැටියට මේ අගවුඩ් කියන ඒ පටකය ගහ ඇතුලේ හැදෙන්නේ. එතකොට මේක ස්වභාවිකව හැදෙන්නේ නැහැ. ගස් අපරාධ කැපුවට වැඩක් නැහැ. ඔය තියෙන පටකය අපි කෘත්‍රිමව නිපදවන්න ඕනේ. ඒ සඳහා විවිධ ක්‍රමවේද විවිධ රටවල් වල භාවිතා කරනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පිටවීමේ මන්තිරුව බණ්ඩාරනායක වටරවුමේ සිට නව කැලණි පාලම දක්වා වසා දමා තිබෙනවා. පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ හෙට පෙරවරු 6 දක්වා එම මාර්ග කොටස වසා දැමෙන බැවින් කොළඹ සිට නුවර දෙසට ගමන් ගන්නා සියලුම වාහන බණ්ඩාරනායක වටරවුමෙන් වමට හැරී ඉඟුරු කඩේ හන්දිය දෙසට ගොස් ජපාන් මිත්‍රත්ව පාලම ඔස්සේ නවලෝක වටරවුමට පැමිණ නුවර පාරට ප්‍රවේශ විය හැකි බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කොළඹ මාලිගාවත මන්සන්දි ආසන්නයේ පිහිට ඇති පෞද්ගලික ආයතනයකට අයත් තෙමහල් ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හටගත් අතර ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ඒ නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. ජපාන් සාගර බලකායට අයත් නෞකා දෙකක් ත්‍රිකුණාමල වරායට සේන්දු වූ අතර නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා දෙක පිළිගෙන තිබෙනවා. දෙරටේ මිත්‍රත්වයේ වර්ධනය කිරීමේ සහ සැපයුම් අවශ්‍යතා ලබා ගැනීමේ අරමුණින් අදාළ නෞකා ත්‍රිකුණාමල වරායට පැමිණ ඇති බව සඳහන්යි. තේදළු ප්‍රවාහනය කරන රථයක් බගවන්තලාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ පෙරළී යාමෙන් අද පස්වරුවේ එම මාර්ගයේ දෙඩි රථ වාහන තදබදයක් පැවතියා. අනතුරෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු දික්කොය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල ආරංචි මාර්ග සඳහන් කළා. ජාතිය ගොඩනැගීමේ සංවර්ධන ක්‍රියාදාමයට සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසා යුද හමුදා දායකත්වය ලබා දීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ ඉදිකර නව අවන්හල අද විවෘත කෙරුණේ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. රටවටා හිරු. ඇමරිකාවේ ඔක්ලහෝමා ජනපදයට බලපෑ ටොනඩෝ සුළුකුණාටුවෙන් විපතට පත්වන් සොයා දෙවන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. සුළුකුණාටුවෙන් මියගේ සංඛ්‍යාව 91ක් ලෙසට වාර්තා වී තිබුණද එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවටයි එරට බලධාරීන් සැකපල කරන්නේ. දැනට තුවාල ලැබූ 230කට අධික පිරිසෙන් 45 දෙනෙකු කුඩා ළමුන්. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ඔක්ලහෝමා ජනපදයට සුළුකුණාටුව කඩා වැදුණු අයුරු ජංගම දුරකථනයක සටහන් වී තිබුණේ මෙසේ. පැයට කිලෝමීටර් 320ක වේගයෙන් හමා ගිය සුළුකුණාටුව හේතුවෙන් නගරයේ පාසල් දෙකක් මුළුමනින්ම විනාශ වීම නිසා එම පාසලේ සිටි වයස අවුරුදු 12ට අඩු ළමුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අතුරුදාන්ව සිටි තවත් ළමුන් 24 දෙනෙකු අසල දේවස්ථානයක රැඳී සිටියේදී සහන සේවකයන් සොයාගෙන තිබෙනවා. හානි සිදු වූ නිවාස සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතව ගණන් බලා නැති වුණත් එය දහස ඉක්ම විය හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. සුන්බුන් අතර සිරිවී සිටි පුද්ගලයන් 100 දෙනෙකු බේරා ගැනීමටද සහන සේවකයන් සමත් වුණා. පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායක නවාස් ශරීෆ් තාලිබාන් සංවිධානයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කර තිබෙනවා. පාකිස්තානය දෙකඩවීමට බලපාන ප්‍රබලම සාධකය ත්‍රස්තවාදයේ බව පෙන්වා දෙන ශරීෆ් ඊට පිළියම අවි ආයුධනුව සාකච්ඡා මාර්ගයේ බවයි පවසන්නේ. මීට පෙර අවස්ථා කිහිපයකදීද පාකිස්තානු රජය හා තාලිබාන් සංවිධානය අතර පැවති සාම සාකච්ඡා අසාර්ථක වුණා. ඉන්දියාවේ උත්තර සහ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තවලට ප්‍රබල උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් බලපැවැත්වෙනවා. එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මැයි සහ ජූනි මාස ඉන්දියාවේ උෂ්ණත්වය ඉහළම මාස ලෙස සැලකෙන අතර එම කාලයේදී ඉන්දියාවට සෙල්සියස් අංශක 40ත් 47ත් අතර උෂ්ණත්වයක් බලපැවැත්වෙන බව කාලගුණ බලධාරීන් පවසනවා.
Sports Corner. IPL තරඟාවලියේ අවසන් වටේ පළමු තරඟය මේ වන විට පැවැත්වෙනවා. අවසන් වටේට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 4ක්. මෙවර IPL තරඟාවලියට කණ්ඩායම් 9ක් එක්වුණා. ලීග් වටේදී කණ්ඩායමක් තරඟ 16 බැගින් ක්‍රීඩා කළේ අවසන් වටේට සුදුසුකම් ලැබීමේ අරමුණේ. එම තරඟ අතරින් තරඟ 11 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක තහවුරු කර ගන්නට චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් සමත් වුණා. රාජස්ථාන් රොයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන සහ 10 වන ස්ථාන වෙන් කරගත්තේ තරඟ 10 බැගින් ජය ගනිමින්. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පළමු IPL තරඟාවලියේ ශූරතාව දිනාගත්තේ ෂේන් බෝන්ගේ නායකත්වයේ යටතේ. මහේන්ද්‍ර සිං ධෝනි නායකත්වයේ දරන චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම IPL තරඟාවලි දෙකක ශූරතාව තමන් සතු කරගෙන තිබෙනවා. හයිදරාබාද් කණ්ඩායම IPL තරඟාවලියට කූ පළමු අවස්ථාවේදීම අවසන් වටේට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්. අවසන් වටේ තරඟ ආරම්භ කරමින් මේ වන විට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයට එක්ව සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක වෙන් කරගත් චෙන්නයි සහ මුම්බයි කණ්ඩායම්. මෙම තරඟයේ ජයග්‍රාහකයා අවසන් මහ තරඟයට සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට තවත් අවස්ථාවක් හිමි වෙනවා. ඒ හිට පැවැත්වෙන හයිදරාබාද් රාජස්ථාන් තරඟයේ ජයග්‍රාහකයන් සමග පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරඟයයි. දෙවන අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ ලබන සිකුරාදා. අද තරඟයේ ජයග්‍රාහකයන් සහ දෙවන අවසන් පූර්ව තරඟයේ ජයග්‍රාහකයන් අතර IPL අවසාන මහා තරඟය ලබන ඉරිදා කොල්කතා නුවර ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර මුදලට තරඟ පාවා දීමේ චෝදනාවන් ක්‍රීඩකයන්ට එල්ලවීම හේතුවෙන් IPL තරඟාවලියේ අවසන් වටේ තරඟ 4 කල්දමන ලෙසට ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ඉන්දියා ශ්‍රේෂ්ඨ අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් ලෙසම පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මේ අතර පුනේ වොරියර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් ඉවත් වන්නට සහරා සමාගම තීරණය කර තිබෙනවා. ඔවුන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවිය යුතු මුදල් නියමිත වේලාවට නොගෙවීම සම්බන්ධව පාලක මණ්ඩලය සමග ඇති වූ මතගැටුමක් මේ තීරණයට හේතු වේ තිබෙනවා. වසර 13ක් පුරා ඉන්දියා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහකත්වය සැපයුවේත් සහරා සමාගමයි. මෙවන් දීර්ඝ කාලයක් පුරා පැවති සබඳතාවය පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශ්වාසයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියා ජාතික කණ්ඩායමේ අනුග්‍රහකත්වයෙන්ද ලබන වසරේ සිට ඉවත් වන බවයි එම සමාගම පවසන්නේ. ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලියට සහභාගී කරනවාද නැද්ද යන්න අනිද්දා පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. පසුගියදා පැවති සභාපති කුසලාන තුන්කොන් එක්දින තරඟාවලිය අතරතුර වෙලගෙදරගේ දකුණු වළලුකරයේ ආබාධයක් ඇති වුණා. චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සඳුදා එංගලන්තය බලා පිටත් යාමට නියමිතයි. දේශීය කෙළවීමේ තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙනෙන්නට අපි දැන් සූදානම්. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලානේ තමන් සතු කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම සමග පැවති අවසන් මහ තරඟය ලකුණු 76කින් ජය ගනිමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 48යි පන්දු 5ක් තුල සියලන් දැවී ලකුණු 205ක් රැස් කළා. තිලින කණ්ඩායම ලකුණු 65ක් රැස් කළේ 4 පහර 7ක් සමගින්. ලහිරු තිරිමාන්න ලකුණු 51යි. පන්දුවේදී ධනුෂ්ක ගුණතිලක කඩලු 4ක් සහ දිල්හාර ලොකු හෙට්ටිගේ කඩලු 2ක් දවා ගත්තා. පිළිතුරෙනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමට පන්දු අර 32යි පන්දු 5ක් තුල සියලන් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 129ක් පමණයි. චතුරංගද සිල්වා ලකුණු 35ක් සහ කෞශල් සිල්වා ලකුණු 26ක් ලබා ගත්තා. පන්දුවේදී දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් අතරේ කඩලු 3 බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකා පාසල් හොකි සංගමයේ සංවිධානය කළ වයස අවුරුදු 19න් 15 ඒකාබද්ධ පාසල් හොකි තරඟාවලිය දින 3ක් පුරා පැවැත්වුණා කොළඹ කෘත්‍රිම හොකි පිටියේදී. තරඟාවලියේ බාලිකා අවසන් තරඟය පැවැත්වුණේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සහ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම අතරයි. තරඟයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල ලබාගෙන සිටියේ නැහැ. මේ අනුව කණ්ඩායම් දෙකට සමශූරතාව පිරිනමන්නට සංවිධායකයින් කටයුතු කළා. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සහ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවති බාලක අවසන් මහා තරඟයත් අයහපත් කාලගුණ හේතුවෙන් අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. දකුණු පළාත් පාසල් කබඩි තරඟාවලිය දින දෙකක් පුරා පැවැත්වුණා ගාල්ල දකුණු පළාත් පාසල් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේදී. වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවති තරඟාවලියේ 19න් 15 බාලක ශූරතාව දිනා ගන්නට ගාල්ල මහින්ද විද්‍යාලයේ සමත් වුණා. 19න් 15 බාලිකා ශූරතාව දිනා ගත්තේ මීපාවල අමරසූරිය විද්‍යාලයේ ක්‍රීඩිකාවන්. මීපාවල අමරසූරිය විද්‍යාලයේ 15න් 15 බාලිකා ශූරතාවටත් හිමිකම් කීවා. 15න් 15 වයස් කාණ්ඩේ බාලක ශූරතාව දිනා ගත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයයි. මෙවර තරඟාවලියට පාසල් 20ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150ක් පමණ එක්ව සිටියා. Sports Corner.
ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.